ඔව් සර් ඇහෙනවා. හරි. සමාන්තරාශ්‍ර නම් පාඩම හරිද? චතුරාශ්‍ර ගැන මුලින්ම ඉගෙන ගන්න ඕනේ. හරිද? චතුරාශ්‍ර ගැන ඉගෙන ගන්න කලින් ඔයාලා දන්නවද ත්‍රිකෝණය කියන්නේ මොකක්ද කියලා? දන්නේ නැහැ. ත්‍රිකෝණයකට පාද කීයක් තියෙනවද? 3යි. 3යි. එහෙනම් චතුරාශ්‍රයකට පාද කීයක් තියෙනවද? දැන් 4යි. ඔව් 4යි. 3 කියන්නේ 3යි කියන එකනේ. සිංහලෙන් 3 කියනවා. ඉංග්‍රීසියෙන් 3 කිව්වට 3යි කියලා. සාමාන්‍යයෙන් ওই බුද්ධ ආගමේදී හිම ඉගෙන ගන්න නේද? 3ක් කියන જાති වලට 3 කියනවා. අහලා ඇතිනේ. නේද? 3 ලක්ෂණ එහෙම කියනවා අහලා ඇතිනේ බුද්ධ ආගමේ එහෙම නේද? ත්‍රිවිද්‍යා එහෙම කියන්නේ මොනවද જાති 3ක් තියෙනකොට අපි 3 කියලා සිංහලෙන් කියනවා. නේද? ඒක ඉංග්‍රීසියෙන්ත් ඉතින් කියවෙනවා එකම විදිහට. හරිද? ඊළඟට මොන හරි જાති 4ක් තියෙද්දි අපි බුද්ධ ආගමේ මොකද්ද කියන්නේ? චතුරාර්ය සත්‍ය එහෙම මතකද කියනවා? 4ක් තියෙන්න. එහෙනම් ඒ වගේ ගණිතයේ චතුරස්‍රය කියන්නේ මොකක් නිසාද? පාද 4ක් පාද තියෙනවා. 4ක් තමයි. 4ක් තියෙන හින්දා. එහෙනම් අපි ඉගෙනගෙන තියෙනවා සම්මුඛ කියන දේවල්. ওই පාඩමේදී ඉගෙන ගත්තේ. මතකයි සම්මුඛ කියලා වචනයක් ඉගෙන ගත්තා. පාඩම මතක නැත්තම් සම්මුඛ කියන වචනේ තේරුම කියන්නේ. සම්මුඛ කියන වචනේ තේරුම. අයියෝ දැන් මම මතකද ඔක පන්තියේදී කියලා දුන්නා. අර හොඳට මහත්තයෙක් වගේ නේද? ෂර්ට් එකක් ඇඳලා කලිසමක් ඇඳලා සපත්තු දෙකක් දාලා නෝන කෙනෙක් නම් සාරියක් ඇඳලා කොහෙද දැන් උදේම යන්න ඉන්නවා කිව්වර ෆයිල් එකක් එහෙම අරගෙන. එතකොට ගමේ කට්ටිය අහනවා කිව්ව කොහෙ යනවා කියලා. ඉන්ටර්විව් එකකට යනවා කියලා කිව්ව මතකද පන්තියේ? ඉන්ටර්විව් එකට සිංහලෙන් මොකද්ද කියන්නේ? සම්මුඛ සාකච්ඡාව. සම්මුඛ පරීක්ෂා. කියලා දුන්නා. ඇයි ඒකට සම්මුඛ සාකච්ඡාව කියලා කියන්නේ? ඉන්ටර්විව් එකකට ගිහිල්ලා සම්මුඛ සාකච්ඡාවකට ගිහිල්ලා නේද? අර අලුතේ යාළුවනේ ජෝඩුවක් වගේ ලැජ්ජාවෙන් ඇමරියම්ටි කතා කරනවා. එහෙනම් කොහොමද කතා කරන්න කියන්නේ? කොහොමද මම කියලා දුන්නේ ඉන්ටර්විව් එක කතා කරනවා කියලා කිව්ව කොහොමද? බිම් බලාන කතා කරනවද? දැන් අනාගතයේ දවසක ඉන්ටර්විව් එකකට ගියොත් බිම් බලාගෙනද කතා කරන්නේ? නෑ. එහෙනම් කොහොමද කතා කරන්නේ? උඩ බලාගෙනද? මූණ දිහා බලලා. මූණ දිහා බලාගෙන. එහෙනම් උඩ බලාගෙන නෙමෙයි බිම් බලාගෙන නෙමෙයි සම්මුඛ සාකච්ඡාවකට යනවා කියලා කියන්නේ මූණෙන් මූණ බලාගෙන කතා කරන්න යනවා. හරිද? අපි කියවා සම්මුඛයි කියලා කියන්නේ ඉස්සරහින් තියෙනවා කියන එකනේ. එහෙනම් බලන්න අපිට මේ පාඩමේ ඉගෙන ගන්න තියෙනවා සම්මුඛ පාද යුගල. සම්මුඛ පාද යුගල කියන්නේ මූණෙන් මූණ බලාගෙන ඉන්න. හරිද? මූණෙන් මූණ බලාගෙන ඉන්න පාද යුගලයක්. හරි. හයිලයිට් එක අරගෙන හරිද? සම්මුඛ පාද කියලා කියන්නේ එහෙනම් පාදවල මූණෙන් මූණ බලාගෙන ඉන්නවා. එහෙනම් AB පාදයයි DC පාදයයි මෙන්න මේක හයිලයිට් කරන්න. මම මෙහෙම ඉරකින් කැපුවට ඔයාලා හයිලයිට් කරන්නේ ඈ. පැහැදිලිද? මම හයිලයිට් කරන්න. හරිද? තියෙනවද හයිලයිට් ළඟ? හරි සර්. හරි. ඒ පාටින්ම AB පාදයයි DC පාදයයි හයිලයිට් කරන්න ඕනේ. දැන් බලන්න රූප සටහනේ. හරියටම AB පාදයට ඉස්සරහින් ඉන්න පාදය මොකද්ද? මොකද්ද? කෝ ඉතින් කතා කරන්න දෙන්න කටේ පිපුද? අම්මලා උදේට කන්න දුන්නේ. හරියටම AB පාදයට ඉස්සරහින් ඉන්න පාදය මොකද්ද? DC. DC පාදය. දැන් හයිලයිට් එකේ පාට මාරු කරලා මේක හයිලයිට් කරන්න.
එහෙනම් AD පාදයට මොකක්ද ඉස්සරහින් තියෙන්නේ? කො කියන්න ඕනේ? DC. DC පාදේ right. අන්න ඒක එම පාටින්ම මෙහෙම highlight කරගන්න. හරි. දැන් පැහැදිලිව සම්මුඛ පාද දෙක හඳුනා ගන්න. තේරෙනවද? හරිද? දැන් නම් ඉතින් පෑන් ගත්තට කමන්නේ පාට පෑන highlight ඕනේ. DAB කෝණය මෙන්න මෙහෙම කෝණ සලකුණ දාගන්නවා. දාලා පාට පෑනකින් මේක කොටු කරගත්තට කමන්නේ highlight කරන්න. දැන් පෑන් වලින් දුන්නේ කියලා එනවනේ. DAB කෝණය. එහෙනම් A පාටින්ම මෙන්න මෙහෙම දාගන්න ඕනේ මෙතෙන්ට ලකුණක්. DAB ට BCD කෝණය. ඕම මූණේ මූණ බලාගෙන ඉන්න කෝණ දෙක. ඒ පාටින්ම දාගන්න. ඊළඟට පාට මාරු කරලා ABC කෝණය ADC කෝණය ඒක ඒ පාටින් කොටු කරලා කෝණ සලකුණ දාගන්න මෙතෙන්ට. හරිද සම්පූර්ණයිද? හරි සර්. හරි. එහෙනම් දැන් චතුරස්‍රය කියන්නේ මොකක්ද දන්නවා? සම්මුඛ පාද කියන්නේ මොනවද දන්නවා? සම්මුඛ කෝණ මුඛ කියන්නේ මොනවද දන්නවා? ඒවා තෝරන්න දන්නවා. පැහැදිලිද? ඈ? ඔව් සර්. එහෙනම් අපි ඊගාවට යනවා සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා. හරි. බලන්න සමාන්තර ආශ්‍රයක් කියලා කියන්නේ සම්මුඛ පාද යුගල සමාන්තර වන චතුරස්‍ර සමාන්තර ආශ්‍ර ලෙස හැඳින්වෙන්නේ. තේරුණාද? සම්මුඛ පාද යුගල. සම්මුඛ පාද කියලා කියන්නේ එහෙනම් ඉස්සරහින් තියෙන පාද නේද? එහෙනම් ඉස්සරහින් පාද තියෙන යුගලයම සමාන නම් අපි කියනවා මොකක් කියලාද? කොකෝයින් කියන්න ඕනේ. ඉස්සරහින් සම්මුඛ පාද. යුගල සමාන්තර නම් ඉස්සරහින් තියෙන පාද යුගල සමාන්තර නම් අපි කියනවා ඒ වගේ චතුරස්‍ර වලට විශේෂ නමක් කියනවා මොකක්ද? සමාන්තර ආශ්‍රය. සමාන්තර ආශ්‍රය. තේරුණාද? දැන් මේ චතුරස්‍ර කියලා කියන්නේ කෙල්ලෝ. කවුරු වගේද? කෙල්ලෝ වගේ. හිතන්නකො කෙල්ලොන්ට කියන පොදු නමක් තමයි චතුරස්‍ර. තේරෙනවද? කෙල්ලොත් ඉන්නවනේ විවිධාකාර කෙල්ලෝ. නේද? දැන් නෙත්මිල වගේ කපටි කෙල්ලෝ ඉන්නවා. නැද්ද නෙත්මි? ඉන්නවද? කපටි කෙල්ලෝ ඉන්නවා. නෙත්මි කපටි නැද්ද? එහෙමද? කපටි නෑ මන්. කපටි නෑ. හරිද? right. මේ සමාන්තර ආශ්‍ර කියන්නේ චතුරස්‍ර වල විශේෂ අවස්ථාවක්. තේරුණාද? දැන් කෙල්ලොන්ගේ විශේෂ අවස්ථාවක් තමයි නෙත්මි කියලා. ඒක නෙත්මිට වෙනම නමක් දාලා තියෙන්නේ නේද? නැත්නම් කෙල්ල කියනවනේ. කෙල්ල කියන්නේ. ඒ වගේ මේකට චතුරස්‍රය කියලා කියන්නේ නැති වෙන්න හැබැයි මේක චතුරස්‍රයක් ඈ. හරිද? මෙයාට දානවා විශේෂ නමක් මොකද්ද? සමාන්තරාශ්‍රය කියලා. සමාන්තරාශ්‍රයක් වෙන්න නම් සම්මුඛ පාද යුගල මොකද වෙන්න ඕනේ? සමාන්තර වෙන්න. සමාන්තර වෙන්න ඕනේ. එහෙනම් දැන් ගන්න පෑන හරි පැන්සල් හරි කැමති එකක් අපිට. අරගෙන සමාන්තරයි කියලා අපි දාන්න ඊතලනේ ඒව පොඩි පන්ති වල ඉගෙනගෙන තියෙනවනේ. දාන්න මේ නම් ඉදි දෙකට සමාන්තර දෙකක්. ඔන්න සම්මුඛ පාද දෙකක් සමාන්තරයි. මේ පාද දෙකත් සමාන්තරයි. හරි. මෙන්න මේ වාක්‍යයත් highlight කරන්න ඕනේ. හරිද? හරිද? හරි සර්. හරි. ගෝවින්ද කියන්න සම්මුඛ පාද දෙකක්. නම කියන්න.
එක පාදයක් AB. AD BC. එයා කියනවා AD ට BC සමානයි. net me කියන්නේ අනිත් එක AB ට මොකද්ද? AB ට BC. AB ට AB ට BC ද නෑනේ. මේක මාරුණා නේද? මම ලියක. AD ට එන්නේ BC නේ. ඔව් සර්. හරි. හොඳට ඇහෙන්න කියන්න ඕන කට ඇරලා නිදිමත ඒක තව හීනෙන්ද මම ඇන්නේ දින්නේ කට්ටිය. AB ට මොකද්ද? DC. 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 හරි. මේකට අංක 1 කියලා දාගෙන මේ සමාන්තර ආශ්‍රයක ලක්ෂණ අපි ඉගෙන ගන්නේ. මේ පළවෙනි ලක්ෂණය highlight කරලා හරිද මේ රූපෙන් අපිට ගන්න පුළුවන් උදාහරණය ලියන්න. තේරුණාද? ඒකටයි ඉඩ තියලා තියෙන්නේ. මොකද කරන්නේ? අපි ඉගෙන ගන්න සමාන්තර ආශ්‍රවල ලක්ෂණ පළවෙනි ලක්ෂණයේ සම්මුඛ පාද සමාන වේ. ඒක highlight කරන්න රූපෙන් ගන්න පුළුවන් උදාහරණය ලියන්න. හරිද? ඉවද? ඔව් සර් ඉවුවා. අංක 2 කියලා දාලා සම්මුඛ කෝණ සමාන වේ කියන එකත් highlight කරලා ඔයාලා දන්නවා සම්මුඛ කෝණ ලියන්න පුළුවන් නේද? පුළුවන්ද? ABC කෝණයට මොකද්ද? ADC. ADC. පැහැදිලිද? එහෙනම් අනිත් එකත් ඔයාලා ලියන්න ඈ. හරි. ගෝවින්ද මොකද ලියුවේ? CBA ට සමානයි DA. මොකක්? ආයි කියන්න. CBA ට සමානයි CDA. CBA ට සමානයි CDA. හොඳයි. නෑනේ. මේ මං කියපේකම ලියලා තියෙන්නේ. දැන් මං කිව්වේ මේ දෙකනේ මං ලියලා තියෙන්නේ. ඒකම නේද ආයි ලියලා තියෙන්නේ. බලන්න net me කියන්නේ. net me කියන්න බලන්න. DCB සමානයි ඔව් DCB වලට DAB. DAB ඒක හරි. ගාවින්ද තේරුණාද? ඔව් සර්. එහෙම ලියන්නේ නේ. හරි. දැන් අහගන්න තුන්වෙනි එක මම කියලා දෙනවා. විකර්ණ එහි වර්ගඵලයේ සමච්ඡේදනය වේ. විකර්ණයෙන් එහි වර්ගඵලයේ සමච්ඡේදනය. විකර්ණය කියලා කියන්නේ මේ මුළු පේනව නේද? A තියෙන මුල්ලයි C තියෙන මුල්ලයි. ගණන් වල මුල්ලට මොකද්ද කියන්නේ? ගණන් වල මුල්ලකට මොකද්ද කියන වචනේ? කෝණය. නෑ නෑ. දැන් පන්තියේ එහෙම හිටියා නම් කවකටු පෙට්ටියේ මුල්ලක් අරගෙන මං ඔලුවට එකක් අයින්නවා. එතකොට තේරෙනවා මොකද්ද මුල්ලට කියන්නේ. මුල්ලට කියන්නේ ශීර්ෂය කියලා. තේරුණාද? මුල්ලට කියන්නේ මොකද්ද? ශීර්ෂය. එහෙනම් මේ මුළු දෙකක් යා කරන ඉරට කියන නම මොකද්ද? මුළු දෙකක් යා කරන ඉරට කියන නම මොකද්ද? දැන් ඉගෙන ගත්තා. ඔක තියෙනවා. මොකද්ද? මොකද්ද නම? ඒ ටියුට් එකේ තියෙනවා. ඒක බලාගෙන කියන්නේ මොකද නම?
විකර්ෂණය. විකර්ණය මොකද්ද? විකර්ණය. එහෙනම් මුළු දෙකක් යා කරන ඊට මොකද්ද කියන්නේ? විකර්ණ. විකර්ණය. හා. එහෙනම් තව තියෙනවද විකර්ණයක්? ඈ? ඔව්. තියෙනවා. බේන් අනිත් විකරණේ අනිත් මුළු දෙක යා කරන එක. දැන් පැහැදිලිද විකරණ කියන එක? දැන් මේ සමාන්තරාශ්‍රයේ විකරණයක් ඇන්දහම ඔයාලට පේනවද ත්‍රිකෝණ දෙකකට බෙදෙනවා? ඈ? පේනවද? ඔව් සර්. හරි. එහෙනම් පාට පෑනක් කරන් අහගන්න. හුඟක් ළඟින් නෙමෙයි. ටිකක් දුරින් මම පාට කරන විදිහට පාට කරන්න. සාමාන්‍යයෙන් දුරින් පාට කරන්න ගොඩ ළඟින් ගන්න එපා. හරි. මේ ත්‍රිකෝණේ පාට කරලා ඉවරද දැන් ඔයාලා? ඈ? ඉවරද? ඔව් සර්. හරි. ඒ පාටින්ම මේකත් පාට කරන්න ඕනේ. දුරින් ඈ. හරිද? හරි සර්. දැන් පේනව නේද දැන් පාට කරපු එක සමානයි වගේ. එක පැත්තකට පාට කරපු එක අනිත් පැත්තට වර්ගඵලයෙන් සමානයි කියලා පේනවද බලන්න? එකම ප්‍රමාණය කියලා පේනවනේ නැද්ද? පේන්නේ නැද්ද? එහෙම තේරෙන්නේ නැද්ද? පාට කරපු දෙකම සමානයි පේනවා. ඒකනේ ඉතින් ඇස් දෙකට පේන්න ඕනේ. තේරුණාද? නැත්නම් ඇස් දෙක ඉලිලා. ඊළඟට වෙනම පාට පෑනක් කරන් මේ විදිහට පාට කරන්න. ඒකත් දුරින් ඈ. දැන් මම මේ පාට කරන ත්‍රිකෝණ විකර්ණයෙන් තමයි හැදිලා තියෙන්නේ. නැත්නම් විකර්ණයෙන් තමයි බෙදිලා තියෙන්නේ. සමාන්තරාශ්‍රයේ විකර්ණයෙන් කොටස් දෙකකට බෙදිලා ත්‍රිකෝණ හැදිලා තියෙන්නේ. තේරෙනවද? මම මේ ත්‍රිකෝණ තමයි එක එක පැති වලට පාට කරවන්නේ. එතකොට මේ පාට කරන පැති අනිවාර්යෙන් සමානයි. ඒකයි තුන්වෙනි ලක්ෂණයට කියන්නේ. හරිද? දැන් මම කොළ පාටින් පාට කරපු එකත් මොකද වෙලා තියෙන්නේ? සමානයි නේද? හරිද පාට කරගත්තද? ඔව් සර්. හරි නේද? ඊගායක 4. අහගන්න. පාට කරලා ඉවරද? ඔව් සර්. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. මේ ගණිතයේ සමච්ඡේදනය කියන වචනේ තේරුම තමයි දෙකට කැඩෙනවා කියන්නේ. මොනව වෙනවා? දෙකට කඩනවා. ඔව් හරියටම දෙකට කැඩෙනවා. නේද?
හරිද? දැන් මේ පන්තිය බලාගෙන ඉන්න අම්මලා එහෙම හිටියොත් එහෙම නේද? ආය අද ඉඳන් ඔයාලට ගහනකොට බයිනකොට කියන්නේ නෑ දෙකට කැඩෙන්න ගහනවා කියලා. නේද? වැරද්දක් කරුවොත් එහෙනම් මම ඔයාලට දෙකට කැඩෙන්න ගහනවා කියලා බයිනව නේද? අම්මලත් දැන් පටන් ගනි ගණිතයෙන් බයි. කොහොමද ගණිතයෙන් බයි? ළමයෝ මම ඔයාට සමච්ඡේදනය වෙන්න ගහනවා කියලා කියයි නේ. එම් බයිනවනේ දෙකට කැඩෙන්න ගහනවා කියලා. බයි නැද්ද? නෑ. නැති වැරදි වැඩ කරන්නේ නැතුව ඇති. වැරදි වැඩක් එම් කරලා බලන්න ඕනේ. සමච්ඡේදනය වෙන්න ගුටි කඩේට. හරිද right. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. එහෙනම් විකර්ණ දෙක හරියටම දෙකට කැඩෙනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිගයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිගයි සමානයි. පැහැදිලිද? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිගයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිගයි සමානයි. තේරුණාද සමච්ඡේදනය වෙනවා කියන එක? ඈ? පැහැදිලිද? එහෙනම් අපි ලියමු එකට AO සමානයි මොකද්ද? AO සමානයි නෑ AO සමානයි OC. හරිද? එකම විකරණය ගන්න ඕනේ එක දිගටම. තේරුණාද? එහෙනම් මට කියන්න BO සමානයි මොකද්ද? OD. ලියා ගන්න. ලියාගත්තද? හරි. දැන් සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වේ කියලා කියනවා පස්වෙනි එක. හරිද? සම්මුඛ පාද යුගලක්. right. ඉස්සෙල්ලා ඔයාලා ලියපු සම්මුඛ පාද යුගල කියන්න මට. මොකක්ද ලියුවේ? මොකක්ද ලියුවේ කියන්නේ? A B ට DC. ඔන්න සමානයි කියලා ලියන හැටි තේරුණාද? ඒකටම ලියන්න හා යන්න දාලා සමාන්තරයි කියලා ලියන්න මෙහිම. AB ඉරි දෙකක්. තේරුණාද? ඉරි දෙකක් ගහපුවම මේකෙන් අදහස් වෙනවා මොකද්ද? සමාන්තරයි. සමාන්තරයි. හා අනිත් එකත් එහෙනම් කියමු බලන්න. කොහමද? කොහමද? AD සමානයි BC. හා කොහමද? AD සමාන්තරයි BC. ඔව්. හරි. එහෙනම් මෙන්න මේ ටික ලියා ගන්න. පස්වෙනි එක යටතේ. ඒක පස්වෙනි එක යටතේ ලියන්න ඈ.
ලියාගත්තද? ඔව් සර්. ලියාගෙන ඉවරලා කතා කරලා කියන්න ඕනේ. නැත්නම් මම බලාගෙන ඉන්න ඕනේ. ලියලා ඉවරන ගමන් ලියලා ඉවරයි කියලා කියන්න ඕනේ. සර්. ඊළඟට විශේෂ ලක්ෂණ සහිත සමාන්තරාශ්‍ර. විශේෂ ලක්ෂණ සහිත සමාන්තරාශ්‍ර. හරි බලාගන්න. හරිද? ඔන්න අපි දැන් කියලා දෙනවා සමාන්තරාශ්‍රවලත් විශේෂ ලක්ෂණ. තේරුණාද? මම මතකනේ කිව්වා චතුරාශ්‍ර කියලා කියන්නේ නිකන් කෙල්ල වගේ කියලා. නේද? දැන් ඕන් එකකින් ඉගෙන ගත්ත කපටි කෙල්ලෙක්. නේද? දැන් ඉගෙන ගන්නවා බොරු කියන කෙල්ලෙක්. ඒකේ නම තමයි එහෙනම් ඍජු කෝණාශ්‍රය. හරි. highlight කරගන්න සියලුම කෝණ ඍජු කෝණ චතුරාශ්‍රයක් ඍජු කෝණාශ්‍රයකි. සියලුම කෝණ ඍජු කෝණ. ඍජු කෝණ අංශක 90යි නේද? මෙහෙම නේද ලකුණු කරන්නේ? හරි. ලකුණු කරගන්න රූපේ. හරි සර්. හරි. සම්මුඛ පාද සමාන්තර වේ. තේරුණාද? දැන් ඕවට ඉංග්‍රීසි අකුරු දාලා තිබ්බොත් ලියන්න දන්නව නේද? නැත්නම් අපි ඉංග්‍රීසි අකුරු දාලා ලියමුද පුරුදු වෙන්න? හරි. දැන් ඒ රූපේ පහළ තියෙන හින්දා මම මෙතන ඇඳ ගන්නවා ওই රූපය. ඔයාලා මෙතන අඳින්න යන්න එපා. ඔයාලගේ රූපේ තියෙනවා ඈ. තේරුණාද? ඔයාලගේ තියෙන රූපේ ABCD කියලා දාන්න. හරිද? හරි. සියලුම කෝණ ඍජු කෝණ වේ කියලා දැන් මෙහෙම ලකුණු කරලා තියෙන්නේ නේද? ඔව් සර්. හරි. සම්මුඛ පාද සමාන්තර වේ. කොහොමද ලියන්නේ? AD සමාන්තරයි කොහොමද? BC. කොයිද දෙන්න කතා කරලා කියන්න ඕනේ කොමාවක්. අනික කොහොම ලියන්නේ? AB සමානයි DC. BC. සමානයි නෙමෙයි මොකද්ද වචනේ? සමාන්තරයි. සමාන්තරයි. හරි. මම කියන ගමන් මේව ලියන්න ඕනේ. සම්මුඛ පාද. කො ඉස්සරහින් තියෙනවා කියන්න ඕනේ ඉතින්. මුනේ මුන බලන්න ඉන්නවා. AD BC. හරි. ඊළඟ එක AB සමානයි DC. DC. හරි. ඊළඟ එක විකර්ණ දිගින් සමාන වේ. මොකද්ද විකර්ණය? AC මොකද්ද? AC BD. BD. හරි. ඔයාලගේ රූපේ විකර්ණ ඇඳලා නැහැ. විකර්ණ ඇඳ ගන්න ඕන. කඩ ඉරි වලින්. හොඳ ඉරි වලින් නම් ඇඳත් ප්‍රශ්නයක් නැහැ. අඩි වල තියලා අඳින්නේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනනම් කොහොමද ලියන්නේ කලින් සැරේ වගේ? AO සමානයි කොහොමද ලියන්නේ? O සමානයි OC. හරි. අනිත් එක ලියන්නේ? BO සමානයි OD. OD. හරි. ඒක සම්පූර්ණ කරගත්ත නේද? නෙත්මි පිට්ටුද උදේට කෑවේ කතා කරන්නේ නැතුව ඉන්නේ කතා කරලා ඉගෙන ගන්න ඕනේ නැත්තම් නිින්ද යනවා දැන් ආයේ නැගිටපු වෙල ගමන්මනේ හරිද හරි සර්. හරි දැන් සමචතුරස්‍රය.
මොකද්ද? හරි. මේකේ තියෙනවා බද්ධ පාද යුගලක් සමාන වෙන සමාන්තරාශ්‍රයක් සමචතුරාශ්‍රයකි. අහගන්න බද්ධ පාද යුගලක් කියලා කියන්නේ මෙන්න මේවා. බද්ධයි කියලා කියන්නේ එක ළඟ තියෙනවා කියන එක මේ. දැන් මේ පාදය මේකට ගෑවිලානේ තියෙන්නේ සම්බන්ධ වෙලානේ තියෙන්නේ තේරුණාද? ඔන්න ඔහම සම්බන්ධ වෙලා තියෙන පාදවලට කියනවා බද්ධ පාද කියලා. හරිද? එහෙනම් මේකටත් අකුරු දාගන්න. A B C D. හරි. A B C D. සියලුම පාද සමානයි නම් පාද ඔක්කොම සමානයි නේ. කොහොමද ඒක ලියන්නේ? කියන්න පාදවල නම් පාදවල නම් කියන්න. AB B සමානයි CD. CD. තව මේකේ විශේෂත්වයක් තියෙනවා. සේරම සමානයිනේ. එන්න B සමානයි BC CD. සමානයි ED. සියලුම ඔක්කොම සමාන හින්දා ලියන්නේ ඔහොම ඈ. හතරම සමානයි කියලා ලියන්නේ ඔහොම. හරි. ඊළඟට විකර්ණ අඳින්න. හරි. විකර්ණ ඍජුකෝණීව ඡේදනය වේ කියන්නේ මෙන්න මෙතන අංශක 90ක් හැදෙනවා. මෙතනත් අංශක 90ක් හැදෙනවා කෝණ. හරිද? මෙතනත් අංශක 90ක් හැදෙනවා. මෙතනත් අංශක 90ක් හැදෙනවා. එහෙනම් ඔන්න ඔහම අංශක 90ට බෙදෙනවා කියන එක තමයි විකර්ණ ඍජුකෝණීව ඡේදනය වේ කියලා කියන්නේ. මේ කියන්නේ මෙතන මේ මේකේ ලක්ෂණේ රූප සටහනේ පෙන්වන විදිහ. විකර්ණ වලින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වේ කියන්නේ මෙන්න මෙතන මේ කරන විදිහ බලන්න. ඒ කියන්නේ මෙතන මේ අංශක 90 තියෙන කෝණේ දෙකට බෙදෙනවා හරියට සමාන කෝණ දෙකක්. මෙතනත් එහෙම සමාන කෝණ දෙකක් බෙදෙනවා. මෙතනත් සමාන කෝණ දෙකක් බෙදෙනවා. තේරෙනවද? ශීර්ෂ කෝණය කියන්නේ මේ වචන තියෙනවනේ බලා ගන්න හොඳ නෑ. ශීර්ෂ කෝණය කියලා කියන්නේ මුල්ලේ තියෙන කෝණය. මම කියවනේ මුල්ලකට කියන්නේ ශීර්ෂය කියලා දුන්නා නේද? එතකොට මුල්ලේ කෝණ හතරක් තියෙනවා. හරිද? ඒ කෝණ හතර දැන් සමච්ඡේදනය වෙනවා කියලා මොකද්ද කියලා දුන්නේ? තේරුම? අම්මලා සමච්ඡේදනය වෙයි කියලා බයිනෝ. දෙකට කැඩෙනවා. දෙකට කැඩෙනවා. එහෙනම් බලන්න මෙන්න මේ මුල්ලේ තිබුණු අංශක 90ක කෝණය විකර්ණය හින්දා හරියටම දෙකකට වෙන් වුණා. තේරුණාද? එහෙනම් 90 දෙකකට වෙන් වුණා නම් එකක් කීයද? 45. 45යි. තේරුණාද? හරි. දැන් ඔය ලකුණු කරගත්තද ඔක්කොම? ඔව් සර්. හරි. හරි. යටින් එක තියෙනවනේ විකර්ණයන් එක් පාදයේ සමග අංශක කෝණයක් හදන්න. අංශක 45ක් හදනවා. හරි. ඊළඟට අපි යනවා රොම්බසය ගැන ඉගෙන ගන්න. හරිද? රොම්බසය කියලා කියන්නේ මේ කොරෝනා කාලේ බස් නැති හින්දා දාලා තියෙන බස් එකක් නෙවෙයි ඈ. right. පාද යුගලක් සමාන වන සමාන්තරාශ්‍රයක් රොම්බසයක් ලෙස හැඳින්වේ. පාද යුගලක් සමාන වෙනවා. සමාන්තරාශ්‍රය. හරිද? පාද දෙකක් ගත්තාම මේ දෙකත් සමාන වෙනවා. තේරුණාද? ඇත්තටම කිව්වොත් රොම්බසයක පාද ඔක්කොම සමානයි. තේරුණාද? අකුරු දාගන්න ඔයාලා ගෲප් එකේ. A B C D. හරි. පළවෙනි එක සියලුම පාද සමාන නම් කොහොමද ලියන්නේ කියන්නේ? AB සමානයි CD. AB AB සමානයි සමානයි CD. CD. BC සමානයි AD. ඔන්න සියලුම පාද සමානයි. හරි. ඔයාලා දැන් මේ පහුගිය වෙසක් එකට හරිද අටපට්ටම් හැදුවද? හැදුවද? ඔව් සර්. මං හිතුවා කොරෝනා හින්දා මූණ අටපට්ටමක් කරගෙන ඉන්න ඇති කියලා ගෙදර තුල. එහෙම නෑනේ.
නෑ නේද? නෑ සර්. නෑ සමහරු ඉතින් නේද කාවින්දලා එහෙම කොරෝනා හින්දා ගෙදරින් එළියට යන්නත් නෑ. ඒ හින්දා මූණට පට්ටමක් කරගෙන ඉඳලා. නේද? ඊට පස්සේ තාත්තා මොකද කරන්නේ? බල්බ් එකක් දාලා මූණට. ඒත් ඉතින් අටපට්ටමට බල්බ් එකක් දැම්මා වගේ තමයි. රයිට්. ඔය අටපට්ටම් හදන්න කලින් මුලින්ම හදන්නේ මොකද්ද? අටපට්ටම හදන්න කලින් මුලින්ම ඕන වෙනවා ಜಾති හතරක්. මොනවද? ಜಾති හතර නෙවෙයි ಜಾති හයක් ඕන වෙනවා. උණ බට. හරි. උණ බට වලින් මොකක්ද හදන්නේ? ඉස්සරෝම අටපට්ටම හදන්න කලින් හදනවද එයා? දේවල් හයක්. ඕන් දැන් හරියටම බලාගත්තා හැකි අටපට්ටමක් හදන්න දන්නේ කවුද නැත්තේ කවුද කියලා. කොටු හය. අන්න රයිට්. කොටු කියන්නේ ගණිතයෙන් මොනවද ඒකට කියන්නේ? සමචතුරස්‍ර 6ක්. අටපට්ටම හදාගන්න කලින් සමචතුරස්‍ර 6ක් හදාගන්න ඕනේ. දැන් නෙත්මිත් හදලා තියෙනවද මෙහෙම සමචතුරස්‍ර? ඈ? නෑ සර්. උණ බට වලින් හදලා නැද්ද? නෑ. නෑ. කාවින්ද හදලා තියෙනවද? ඔව් සර්. ඔව්. කාවින්ද හදද්දි කාවින්ද මේ මුළු වලට ගැට දානව නේද? ඔව් සර්. ඒ මුළු වලට ගැට දානවා. ඔය දාන ගැට අනේ තදට වැදෙන්නේ නැහැ. නේද? ඒ කියන්නේ කම්බි තදට මෙයාට අමුණන්න තේරෙන්නේ නැහැ. හරිද? සමචතුරාශ්‍රයේ හදලා ඉවර වෙලා තිබ්බහම මේ වගේ වෙනවා. තේරුණාද? සමචතුරස්‍රය හදලා තිබ්බහම මුළු බුරුල්නේ. මුල්ලවල් බුරුල් හින්දා කොහොම ඇද වෙනවා. ඉතින් කවුරු හරි අහනවා කවුද මේ සමචතුරස්‍රයට පයින් ගහන්නේ? තේරුණාද? එහෙනම් සමචතුරස්‍රයකට පයින් ගහපුවම හැදෙනවා මොකද්ද? රොම්බසය. රොම්බසයක් හැදෙනවා. තේරුණාද? එතකොට සමචතුරස්‍රයේ සේරම පාද සමානයි නම් රොම්බසෙත් මොකද වෙන්නේ? සියලුම පාද සමානයි. සේරම පාද සමානයි. තේරුණාද? එහෙනම් ඔන්න ඔයාලා අටපට්ටම් කූඩු හදන්න සමචතුරස්‍ර 6ක් හදනකොට ඔය සමචතුරස්‍ර බුරුල් වලට හිම කම්බි වලින් සම්බන්ධ වුණොත් ඔය වැඩේ වෙනවා. තේරුණාද? ඔය වැඩේ වුණොත් සමචතුරස්‍ර මොකද අටපට්ටමත් මොකද වෙන්නේ? රොම්බසයක්. ඔව් අටපට්ටම රොම්බසයක් වෙනවා නෙමෙයි අටපට්ටම ඔයාලගේ මූණ වගේ වෙනවා. තේරුණාද? ඇද වෙනවා ඈ. ඒ හින්දා වුන් හරියට සමචතුරස්‍ර 6ක් හදා ගන්න ඕනේ නැත්නම් ඇද වෙනවා. තේරෙනවද? හරි. දැන් මම පහලට ගන්න නැහැ. මොකද පහලට ගත්තාම මගේ තිරය වෙනස් වෙන හින්දා රයිට්. ඔයාලා එකින් එක මට කියන්න ඕනේ. දෙවෙනි එක මොකද්ද? විකර්ණ ඍජුකෝණීව සමච්ඡේදනය වේ. විකර්ණ ඍජුකෝණීව සමච්ඡේදනය වේ කියන එක දන්නවා. හරි. අඳින්න මෙහෙම විකර්ණ දෙක. හරි. ඇදලා දාන්න අංශක 90යි කියලා. ඒ දෙවෙනි එක. හරි. තුන්වෙනි එක. විකර්ණ වලින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වේ. විකර්ණ වලින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වේ. රයිට්. එහෙනම් මෙහෙමයි දාන්නේ. එක පාට පෑනකින් මෙහෙම දානවා. ඒකට හේතුව ඔය කෝණ හතරම සමානයි. තේරෙනවද? තව පාට පෑනකින් මෙහෙම දානවා. ඒකට හේතුව ඔය කෝණ හතර සමානයි. තේරුණාද? හතරවෙනි කියවන්න. හතරවෙනි කියවන්න. තුනයි තියෙන්නේ. තුනයි තියෙන්නේ. හරි. එහෙනම් ඔච්චරයි රූප සටහනේ. හරි. දැන් මම මේව අයින් කරනවා. කමක් නැද්ද? කරගෙන ඉවරයිද? අවශ්‍ය කරන් ඉවරයි. හරි. දැන් ගන්න මෙන්න මේ සමාන්තරාශ්‍රයට එහා පැත්තේ තියෙන. රොම්බසයට එහා පැත්තේ තියෙන පළවෙනි ගාන හිස්තැන් පුරවන්න කියලා ගානක් තියෙනව නේද? ඔව් තියෙනවා. හරි.
ඒ හිස්තැන් ටික පුරවන්න විනාඩි 2 3ක් දෙනවා. ටක් දාලා පුරවන්න. කෝණය පුරවලි වෙලා කියන්න ඕනේ. පළවෙනි ගාන විතරයි ඈ. හරි සර්. කාවින්ද ඉවරද? ඔව් සර්. හරි නම් හරි දාගන්න. මොකද පළවෙනි උත්තරේ? උත්තර කියන්නේ ඉතින් ඔයාලා ලියපුවා. Q Q විතරද ලිව්වේ? SRQ SRQ කෝණය. එහෙම එක අකුරක් විතර ලියලා බෑ. අකුරු තුනම ලියන්න ඕනේ. ඒක ලියලා තව වැඩක් කරන්න ඕනේ. මොකද්ද? R අකුරට උඩින් මොකද්ද දාන්න ඕනේ? ඈ? උලක් දාන්න ඕනේ. දෙවෙනි එකට උත්තරේ? PQR හරි. පොඩ්ඩක් ඉන්න මාරු වුණා වගේ නේද නැද්ද? QPS කියන්නේ මේක. පළවෙනි එකනේ. හරි. එතකොට මේ පළවෙනි එකට උත්තරේ QRS නේ. හරි. දෙවෙනි එකට PQ හරි. PQR හරි. තුන්වෙනි එකට SR S එහෙන්න කියන්න. SR තුන්වෙනි එකට PS මොකක්ද එන්නේ? නෙමෙයි තුන නෙමෙයි හතර. QR QR පහට එන්නේ SQ හා PR හරි. SQ හා PR තමයි විතරම එන්නේ. හරි. දැන් ඔන්න සමාන්තර ආශ්‍රයක විස්තර ටික තියෙනවා. හරි නම් හරි දාන්න තියෙන්නේ, වැරදි නම් වැරදි දාන්න තියෙන්නේ.
හරි සර්. පළවෙනි එක හරි. හරි හොඳයි. දෙවෙනි එක වැරදි. 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 තුන්වෙනි එක වැරදි. වැරදි. ඔව් තුන්වෙනි එකත් වැරදි. හතරවෙනි එක හරි. 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 පස්වෙනි එක වැරදි. වැරදි. හරි. හයවෙනි එක හරි. හරි. හයවෙනි එක හොඳයි. ඊළඟ එක හත වැරදි. වැරදි. මම අහන්නේ හත්වෙනි එක හත්වෙනි එක හරි නේද? වැරදිනේ සර්. OD නේ එන්න ඕනේ. නෑ ඉතින් OD කිව්වත් DO කිව්වත් හරි මාරු නරක කමන්නේ. මාරු නරක කමන්නේ ඒක ලකුණු දෙනවා. අටවෙනි එක අටවෙනි එක තමයි අපි අර පාට කරපු එක හරි. ඈ හරි ත්‍රිකෝණ හරියටම පාට කරපුවා ගැලපෙනවද? හරිනේ හරි. නවවෙනි එක නවවෙනි එක හරිද වැරදිද? වැරදි. නවවෙනි එක වැරදි. 10 10 තියෙන උතන කෝණ දෙකක් තියෙන්නේ. ඒ කෝණ දෙක සමාන වෙනවද? හරි. හරි. ඒ කෝණ දෙක සමාන වෙනවා. හරි. නෑ නෑ. ඒ කෝණ දෙක සමාන වෙන්නේ නැහැ වැරදි ඈ. 10 වෙනි එක වැරදි ඈ. හරි. ඕකටත් උත්තර ලියන්න. ඉලක්කම් වලින් උත්තර ලියන්න තියෙන්නේ. මෙන්න මේවා මෙතනින් පල්ලෙහාට මේ තියෙනවා කෝණ මේ මැද එක වැදිලා නැහැ. ඔය අකුරු තුනක් තිබ්බොත් ඒව කෝණ. ඒව හදාගන්න නෑ ටියුට් එකේ. දැක්ක තැනම අකුරු තුනක් තිබ්බොත් මැද එකට උලක් දාලා කෝණ කියලා හදාගන්න. හරි. තුන්වෙනි ප්‍රශ්නේ ඔක්කොම ඒවට උත්තර ලියන්න ඕනේ. ලියලා ඉවර නම් කියන්නේ.
හරි සර්. BC පාදයේ දිග AD පාදයේ දිගට සමානයි. ඔව් ඉතින් මෙහෙම බෑ කීයද කියලා ලියන්න ඕන. කීයද දීලා තියෙනවනේ. කීයද දිග? ඉලක්කමෙන් ලියන්න කියලා කිව්වේ. සෙන්ටිමීටර් 4. හා. BC පාදය සෙන්ටිමීටර් 6යි. හා සෙන්ටිමීටර් 6යි. හරි. A ADC කෝණය ADC කෝණය කීයද? අංශක 60. අංශක 60යි. හරි. ඊළඟට DAB කෝණය මේක අංශක 60. නෑ 60ක් නෙමෙයි. මේ මෙහෙම ගන්නෙ. හරිද? ඔන්න ඔහොම ගත්තාම අපි කියනවා මිත්‍ර කෝණ කියලා මතකද ඉගෙනගෙන තියෙනවා. සමාන්තරයිනේ මේ දෙක. එහෙනම් මිත්‍ර කෝණ දෙක එකතු කීයද? 100 අකුර හැඩයට තියෙන කෝණ. 120. එහෙනම් මේක කීයද? 120ක් වෙනවා. එතකොට මේක ලියාගත්තද? ඔව් සර්. හරි. දැන් හතරවෙනි ගානෙත් කරන්න බලන්න. හරි සිම්පල් ඉංග්‍රීසි අකුරු වලින් දාලා තියෙන උත්තර හොයන්න ඕනේ කීයද කියලා. හොයලා ඉවරලා කියන්න. කෝල් කෙරුවා කියලා ඇවිල්ලා මම කෝල් කරපු මනුස්සයන් මතන්නේ ඊට ගෙවන්න උත්තර හදලා ඉවරලා කියන්න.
හදලා ඉවරනම් කියන්න. සර් හරි හැදුවා. හරි. බලන්න simple b ලේසියෙන්ම කී හැකියි. මොකක්ද දෙන්නේ? 130 b එන්නේ 65 65. හරි. දැන් c එන්නේ
130යි. නෑ 130 වැරදි. අර මේ හැම වෙලාවෙම ගන්න අර මම කියලා දුන්න විදිහට මේ කෝණයයි 120යි. නෑ ඒත් වැරදි. මේ කෝණයයි ওই කෝණ දෙකේ එකතුව 180ක් වෙනවා. මේ පාඩමේ මතක තියාගන්න. මිත්‍ර කෝණ කියලා කිව්වේ. කීයද? 115යි. 115යි. ඒක 115යි නම් මේක 115. 115යි. හරිද? හරි. දෙවෙනි රූපේ ඒ අකුර කීයද? දෙවෙනි රූපේ ඒ අකුර කීයද? ඒ හොයාගන්න බැරි වුණාද? එහෙනම් D පළවෙනි එක විතර තව ඉවර කරේ. එතකොට තුන්වෙනි එක කරෙන්නේ නැද්ද? නෑ සර්. දෙවෙනි එක දන්නේ නැද්ද කරන්න? තුන්වෙනි කරා සර්. දෙවෙනි එක දන්නේ නැද්ද? දන්නේ නැද්ද දෙවෙනි එක? ඒක හදන්නකෝ සර්. දෙවෙනි එකද? ඒක හදන්න. හරි මෙව්වට ඉතින් මේ පළවෙනි පොඩි පන්ති වල දැනුම ගන්න ඕනේ. මේ බලන්න මේ මෙහෙම Z අකුර හැඩයට කෝණයක් තිබ්බොත් ඒවට මොනවද කියන්නේ? Z අකුර හැඩයට කෝණයක් තිබ්බොත් මොනවද කියන්නේ? අනුරූප කෝණ. නෑ. මොකද්ද? Z අකුර හැඩයට තියෙන කෝණ වලට කියන්නේ මොකද නම් ඉතින් මතක් කරලා කියන්න ඕනේ. ඔය මතක් වෙන්න දැන් මතක නැත්තම්. දන්නේව ඔක්කොම කියන්න යන්න. ඉතින් හරියන්න හරි වර්ධින්න හරි. අනුරූප කෝණ නෙවෙයි. ප්‍රතිමුඛ කොන. නෑ ප්‍රතිමුඛ කෝණත් නෙමෙයි. ප්‍රතිමුඛ කෝණ කියන්නේ මේ මෙහෙම කැපිලා හැදෙනේම. මං කියලා දීලා තියෙන අර තරහ වෙච්ච ගෑල් ළමයි දෙන්නෙක් කියලා. ඒකාන්තර කෝණ. අන් ඒකාන්තර කෝණ. එහෙනම් මේකේ අගේ කීයද? ඒ වල අගේ. ඒ වල අගේ කීයද? ඉතින් ඒකාන්තර කෝණ සමානයිනේ. එහෙනම් ඉතින් කීයද? 70යි. 70. ඊළඟට මේ කෝණ දෙකේම එකතුව කීයද? ඒ කෝණ දෙකේම එකතුව 140. 140ක් කොයිද සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව කීයද? 180. 180යි. එහෙනම් D කියන කෝණේ කීයද? 110යි. 110යි. මෙහෙමයි මේ කෝණයක් හොයන්න එකම ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. ක්‍රම ඕනනම් දෙකක් තුනක් තියෙනවා. දැන් ඔයාලා ඒ ක්‍රමේ දන්නේ නැත්නම් මේ අර මම ඉස්සෙල්ලා කියලා දුන්න ක්‍රමෙ මේ කෝණ දෙකේ එකතුව මම මතකද කිව්වා? කීයද? කීයද? 180යි නේද? එහෙනම් B අකුර කීයද? 110යි. 110යි. C අකුර 70යි. 70. E අකුර
110. හ්ම්. හරි. තුන්වෙනි රූපේ හැදුවා නම් p අකුර කී හැකි? 40. 40යි. මේක 140. 140යි. මේකත් 140යි. දැන් ඕම් මෙහෙම ගන්න ඉසඩ් අකුර හැටියට මේ. කීයද එතකොට? කිව් අකුර කීයද? 40. 40යි. කිව් 40යි. අර මේ ළඟදී දවසක් කියලා දුන්න පාඩම මතකද? පාද සමාන නම් ඉස්සරහින් තියෙන කෝණ සමානයි කිව්වා. එහෙනම් S අකුරත් කීයද? 40. 40යි. මේක කීයද? R කීයද? R කීයද? නෑ 40 නෙමෙයි. ඉතින් මේ කෝණ තුනේම එකතු අංශක 180ක් වෙන්න බෑ. 100. 100යි. හරි. අපි එහෙනම් මේ ගාන හදමු. ගන්නකො පස්වෙනි ගාන. හරි. ABCD සමාන්තර ආශ්‍රයයි. සමාන්තර ආශ්‍රයයක් නම් ඔයාලා දන්නවා සම්මුඛ පාද සමාන්තරයි. මේ සාධනය කරන ගණන් හදනකොට මෙන්න මෙහෙම ලකුණු කරගන්න ඕනේ. රයිට්. මගෙත් එක්කලම කරන්න. සමාන්තරයි කියන ඒවා මෙහෙම දාගන්න ඕනේ. හරිද? දාගත්තද? ඔව් සර්. හරි. DC සමානයි ED කියලා ඉරි දෙකක් ගහලා තියෙනවා. ඉතින් ගහලා තියෙන හින්දා අපි ගහන්න ඕනේ නැහැ. පැහැදිලිද? ඔව් සර්. හරි. දැන් මෙන්න මෙහෙම ඉරක් ඇඳගන්න මේකේ ලම්බ උස මෙතනත් ඒකම අඳින්න. ඒක වෙනස් වෙන්නේ නැහැ. මෙතනත් ලම්බ උස H ම තමයි ඈ. ලම්බ උස වෙනස් වෙන්නේ නැති වෙන්න හේතුව තමයි සමාන්තර රේඛා දෙකක් අතරනේ. සමාන්තර රේඛා දෙකක් අතර දුර සමානයි ඈ. හරි සර්. හරි. දැන් ලියන්න එහෙනම් යටි ලියන්න වාක්‍ය ලියන්න ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය
ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය දාන්න සමාන ලකුණු. හරිද? එමද? ඔව් හරි. සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ එයාගේ ආධාරකය. ආධාරකය කියලා කියන්නේ DC. ආධාරකය වැඩි කරනවා ලම්බ උසින්. තේරුණාද? එහෙනම් DC වැඩි කිරීම H. ආධාරකය වැඩි කරනවා ලම්බ උසින්. ලියා ගන්න. හරිද? හරි සර්. දැන් ලියන්න. AED ත්‍රිකෝණයේ වර්ගඵලය. AED ත්‍රිකෝණයේ වර්ගඵලය. හරිද? හරි. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයක්. මොකක්ද ආධාරකය? මොකක්ද ආධාරකය? ත්‍රිකෝණයේ ආධාරකය මොකක්ද? ED. වැඩි කිරීම ED. ලම්බ උස මොකක්ද? ලම්බ උස මොකක්ද? ලම්බ උස. දැන් ලම්බ උස කඩ ඉරක් ගහලා හොඳට පේන්නම ඉංග්‍රීසි අකුරුකුත් දාලා ලකුණු කරලා තියෙනවා. අනේ. හා. හරි. තේරුණාද? හරි. ලියා ගන්න. ලිව්වද? ඔව් සර්. දැන් මෙන්න මෙහෙම කරන්න ඕනේ. ඔයාලා ලියපු එකම නැවත යටපේලියෙන් ලියන්න ඕනේ. මෙන්න මෙහෙම බෙදීම ඉරි දෙකක් ගහලා. ඒ කියන්නේ මේ පැත්තට මෙහෙම බෙදීම ඉරක් ගැහුවා. මේ පැත්තටත් මෙහෙම බෙදීම ඉරක් ගැහුවා. තේරුණාද? පැහැදිලිද? තේරුණාද? ඔව් සර්. ඔයාලා ඔය ලියපු දේවල් ටික එහෙම්මම නැවත ලියන්න බෙදීම ඉරක් ගහලා. එක සමාන ලකුණයි. තේරුණාද? දැන් සමාන ලකුණු කීයක් කලින් තිබ්බද කීයක්? සමාන ලකුණු කලින් දෙකක් තිබ්බනේ නේද? දැන් ලියන්නේ එක සමාන ලකුණක් සහිතව ඈ. හරිද? ලිව්වද? නෑ ඔව් සර්. සර්. අය අලුතෙන් ලියන්න ඕනේ දෙකම ඈ. ලිව්ව නේද අලුතෙන්? ඔව් සර්. හරි. ඕකස්ෙන් එහෙම මං කෙරුවා වගේ ඉරි ගහන්න එපා ඈ. දෙකම අලුතෙන් ලියන්න ඕනේ. ලියන්නේ බෙදීමක් විදිහට ඈ. අලුතෙන්ම ලිව්වා. net ඉවරද? ඔව් සර්. හරි. දැන් බලන්න බෙදීමනේ තියෙන්නේ සමානේවට සමානේව කැපෙනවා මේ. h අකුරට h අකුර මොකද වෙන්නේ? තේරුණාද? ඔව් සර්. හා මෙන්න මේ කොටස මෙතන ලියන්න වරහන් ඇතුලේ. වරහන් ඇතුලේ ඒ කොටස ලියන්න. ලිව්වද?
ඈ ලිව්වා සර්. හරි. ඒ ලියපු දේ අනුව මේ ඉරි දෙකත් මොකද වෙන්නේ? වරහන් ඇතුලේ ලියපු දේ අනුව මේ ඉරි දෙකත් මොකද වෙන්නේ? කැපෙනවා. කැපෙනවා කියලා තේරෙනවද? මේ දෙක සමානයි කියලා තේරෙනව නේද? ඔව් සර්. බෙදාදී සමානව කැපෙනවා කියලා කියන්නේ තේරුණාද? ඈ තේරුණා සර්. ඔව් දැන් අහගන්න හොඳට අහගන්න. දැන් මෙතන තියෙනවානේ වාක්‍යයක් සමාන්තර ආශ්‍රය කියලා. තේරෙනව නේද? ඔව් සර්. හරි. ඒ වාක්‍ය ගාවට මෙන්න මේ පල්ලෙහා තියෙන භාගය මම වැඩි කරනවා. තේරෙනවද? භාගය තියෙන්නේ පල්ලෙහානේ. ඒක උඩට ගෙනියනවා කියන එක තේරෙනවනේ මම එහෙම කියලා දීලා තියෙනව නේද? ඔව්. හරි. මෙතන තියෙනව නේද ත්‍රිකෝණය කියලා වාක්‍යයක්? ඔව් සර්. ඒ වාක්‍ය මම මේ පැත්තෙන් උඩට ගෙනියනවා. තේරෙනවද? ඔව් සර්. හරි. එහෙනම් දැන් ලියන්න ඕනේ වාක්‍ය බලන්න පාවින්ද කියන්න එහෙනම් කොහොමද වෙන්න ඕනේ කියලා. දෙකෙන් එක ඔව්. ABCD නෑ ಗುಣ කිරීම දාලා. ගුණ කිරීම ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමාන බෙදීම නෙමෙයි සමානයි. දැන් බෙදීමක් නෑනේ. AED වර්ගඵලය. AED මොකද්ද? ත්‍රිකෝණයේ ත්‍රිකෝණයේ වර්ගඵලය. වර්ගඵලය. නිත්මිත් කියන්න බලන්න ලියන්න ඕන වාක්‍ය. දෙකකින් එක වැඩි කිරීම ABCD සමාන්තරාශ්‍රය වර්ගඵලය සමානයි AED ත්‍රිකෝණයේ වර්ගඵලය. දැන් බලන්න ඒ ඔයාලා කියපු වාක්‍ය නෙමෙයිද අපිට ඔප්පු කරන්න තියෙන්නේ කියලා පෙන්වන්න තියෙන්නේ කියලා සාධනය කරන්න තියෙන්නේ කියලා. ඔව්ද නැද්ද? ඔව්නේ. රයිට්. එහෙනම් දැන් වාක්‍ය ලියන්න දෙන්නම යටි. ඔය ඉතින් පැහැදිලි වෙන්න ඕනේ නම් පාට පෑන් වලින් ඊතල දාගත්තර කමන්නේ මම දැම්මා වගේ තවත් පැහැදිලි වෙන්න ඕන නම්. හරි තේරුණාද ඒ ගාන? ඔව් සර්. ලියාගෙනත් ඉවරද? නෑ සර්. ලිව්වා සර්. හරි. දැන් ගන්න 6 වෙනි ගාන. හරිද? හරි සර්. 6 වෙනි ගාන ගත්තා නේද? ඔව් සර්. කොහොනෙත් මී ඇහෙන්නේ නැහැ කියනවා අයිස්ක්‍රීම් කනවද? තුම්පාන් ගවිලා නේද නෙත් මිල පැත්තට. හරි සර්. හරි. දැන් පාඩම කරපු හැටි මතක් කරන්න. පාඩම කරේ සමාන්තර ආශ්‍රයක් අඳින්න දුන්නා. නේද? දීලා අංක 1 කියලා දාලා ලක්ෂණයක් තිබුණා නේද? කොහොමද මතක නැත්නම් ටියුට් එක පෙරලා හරි බලලා කියන්න ඕනේ මම මේ කියනවා ඇත්තද බොරුද කියලා. ඔව් සර්. ඊට පස්සේ අපි කරුවේ ඒ ලක්ෂණයට ගැලපෙන පාද අනම්මනම් ඉවුව ලිව්වා. නැද්ද? ඔව් සර්. ඊට පස්සේ අංක 2 කියලා දැම්මා මොකද්ද ලක්ෂණයක් තිබ්බා ඒකට ගැලපෙනව ලිව්වා. කොහොම නේද පාඩම කෙරුවේ?
කො දැන් net පිට ඔව් නැද්ද? සර්. හරි. එහෙම කෙරුවා නම් දැන් ඕන් අහගන්න මේ ප්‍රශ්නේ කරන හැටි. දැන් අපි ලියාපුවා මෙතන දීලා තියෙනවා. මේ බලන්න පැහැදිලිද? මොනවද තියෙන්නේ? අපි ලියපුවා. තේරෙනවද? අපිට ලියන්න කියන්නේ මොකක්ද? සත්‍ය වීමට හේතුව. හේතුව. සත්‍ය වීමට හේතුව. ඔයාලා දන්නවද සත්‍ය වීමට හේතුව කියන්නේ මොකක්ද කියලා? මෙන්න මේ වාක්‍ය. තේරුණාද? එක්ක මෙන්න මේ වාක්‍ය. පැහැදිලිද? ඔව් සර්. එහෙම නැත්නම් ඔයාලා තුන්වෙනියට ලියාපු වාක්‍ය. පැහැදිලිද? එහෙම නැත්නම් ඔයාලා හතරවෙනියට ලියාපු වාක්‍ය. පැහැදිලිද? හේතුව කියලා මොකද්ද ලියන්නේ කියලා? තේරෙනවද? ඔව් සර්. හැබැයි ඉතින් එකද දෙකද තුනද හතරද කියලා නිවැරදිව ගැලපෙන එක ඔයාලා තෝරගන්න ඕනේ. පුළුවන්ද එහෙම? පුළුවන් වෙයිද? නිවැරදි වාක්‍ය තෝරගන්න ඕන. තේරුණාද? නිවැරදි වාක්‍ය තෝරගෙන ලියන්නේ මොකද්ද තිත්තිර උඩ? මොකද ලියන්නේ? ඒ වාක්‍යය ඒ වාක්‍ය ලියන්නේ. හැබැයි ලියනකොට ලියන්නේ මොනව ඇතුළේද? වරහන්. හරි. කරන්නලා බලන්න එහෙනම්. 6 වෙනි එකේ සිම්පල් A විතරක් කරලා මට කියන්න. හරි සර්. කියන්න උත්තරේ මොකද්ද? සම්මුඛ පාද සමානයි. හොඳයි. ඊළඟ එකට. ඒකට සම්මුඛ පාද සමානයි. හොඳයි ඈ. ලේසි නේද? ඔව් සර්. අනිකත් කරන්න. හරි. net මෙතන තේරුණාද? ඔව් සර්. B එකත් කරන්න බලන්න. කෝණ තියෙන්නේ නැහැ මැදට උඩ දාගන්නලා. හරි සර්. හරි. මොකක්ද උත්තරේ එන්නේ? සම්මුඛ කෝණ සමාන වේ. ඒ පාරනම් ටට්ටක් සර්. ගාලා. ඔව්. සම්මුඛ කෝණ යුගල සමාන වේ කියලා ලිව්වත් හරිද? ඒත් හරි. දෙකටම එහෙම නේද දෙන්නේ? ඔව් සර්. ඔව් සර්. C කොටසෙත් ප්‍රශ්න හතරක් තියෙනවා කරන්න.
කරලා ඉවර නම් කියන්නේ. हाँ सर හරි සර්. හරි. මොකද්ද තුන්වෙනි එකේ නෙමෙයි පළවෙනි එකට උත්තරේ? විකර්ණ කියන එකට සමච්ඡේදනය වේ. ඊළඟ එකටත් ඒකමයි නේද? හොඳයි. තුන්වෙනි එක සම්මුඛ කෝණ සමාන වේ. නෑ. සම්මුඛ කෝණ සමාන වෙන්නේ නෙමෙයි. ත්‍රිකෝණයක් නේ තියෙන්නේ. අර පාට කරන්න අදාළ වෙච්ච එක. මොකද්ද පාට කරන්න අදාළ උනේ? මොකද්ද පාට කරන්න අදාළ උනේ? විකර්ණයන් එහි වර්ගඵලයට සමච්ඡේදනය අන්න වේ. රයිට්. විකර්ණ මගින් එහි වර්ගඵලය සමාන සමච්ඡේදනය කරයි. තේරුණාද? හරි. ඊළඟ එකටත් එන්නේ ඒක. හරි සර්. හරි. ඊළඟ එකටත් ඒකම නේද දෙන්නේ? ඔව් සර්. හරි. දැන් ගන්න 9 වෙනි එක. 9 වෙනි එක යා කිරීම කරන්න ටක් දාලා. හරිද? ඉවරද? හරි සර්. ABCD සමචතුරාශ්‍රය. PQRS ත්‍රිකෝණාශ්‍රය. SPV සමාන්තරාශ්‍රය. EFGH රොම්බසේ. හොඳයි ඈ right. එහෙනම් ගෙදරින් ඔයාලා කරන්න ඕනේ 10 වෙනි ගාන. හරිද? ලකුණු කරගන්න. එකොළහ ගෙදරින් කරන්න ඕනේ. හරිද? 12 කරන්න ඕනේ. තේරුණාද? 10 11 12. පැහැදිලිද? හරි.
ගෙදර වැඩ කරන්න ඕනේ 16 එක අභ්‍යාසයයි 16 දෙක අභ්‍යාසය පුළුවන් නම් විතරයි ඈ. තේරුණාද? 16 එක අනිවාර්යයි. 16 දෙක අභ්‍යාසය කරන්න පුළුවන් නම් විතරයි. තේරුණාද? හරි. හෙට වෙද්දි පුළුවන්ද? ඈ? හෙට කීයට ඉස්සර ක්ලාස් තියෙන්නේ? හෙට පන්තිය දෙකට විතර තමයි කරන්න හිතන්නේ. පුළුවන් නේද ඔයාලට ඒ වෙලාව? ඔව් සර් පුළුවන්. හරි. ඔව් හෙට නම් කරන්ට් එක යන්නේ නැති වෙන්නේ එදා වගේ. හරි. පුළුවන් නම් හෙට උපරිමයට එහෙනම් කරලා තියන්නකෝ. හා සර්. හරි හරි. එහෙනම් අදට නතර කරනවා ඈ. හරි. Thank you sir. හරි. Good.